ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිංහ. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. විශ්‍රාම පාරිතෝෂිතය පෙර පරිදිම ගෙවීමට ජනපතිගෙන් උපදෙස්. මුස්ලිම් කොංග්‍රසයෙන් රජයට යෝජනා 12ක්. විපක්ෂ නායකගේ උපදේශය. ඡන්ද දෙන්න කියලා උදුරු ටිකක් බෙදයි, සාරි ටිකක් බෙදයි, අරක්කු බෝතල් ටිකක් බෙදයි. සාරි ගන්න ඕන නම් උදුරු තල ගන්න ඕන නම් වැඩ කුලියට ඡන්දේ අලියට කියලා හිතලා වැඩ කරන්න කියලා මම කියන්න කැමතියි. යුක්‍රේනයේ රුසියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්. අලුත්ගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. බොලිවියාවේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා G77 රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ එක් වුණා. G77 කණ්ඩායමේ හා චීනයේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා අනුනායක සමුළුවේ සමාරම්භ කුළල ඊයේ ආරම්භ වුණේ බොලිවියාවේ සැන්ටා ක්‍රූස් නුවර එක්ස්පෝ ක්‍රූස් කේන්ද්‍රයේදී. G77 සමාජික රටවල් 133ක රාජ්‍ය නායකයන් ඉහළ පෙළේ දූත කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වුණා. සමුළුව පැවැත්වෙන්නේ G77 කණ්ඩායමේ වත්මන් සභාපති හා බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලස්, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මුන් හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සෙසු රාජ්‍ය නායකයන් සමග සමාරම්භක උත්සවයට සහභාගී වුණා. රාජ්‍ය නායක හමුව පැවැත්වෙන්නේ යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක් යන තේමාව යටතේ. G77 කණ්ඩායම සංවර්ධනය වන ජාතීන් අතර සහෝදරත්වය පිළිබිඹු කරන බවකී බොලිවියානු ජනාධිපතිවරයා ගත වූ වසර 50 තුළ මෙම කණ්ඩායම බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වෙතැයි පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඔහු අවධාරණය කළේ වත්මන් ලෝකය ආර්ථික හා මූල්‍ය බලශක්ති සාරධර්ම දේශගුණික විපර්යාස ඇතුළු බරපතල අර්බුද ගණනාවකට මුහුණ දී ඇති බවයි. සාගින්න හා දිලිඳුකම පිටු දැක යහපත් ගෝලීය සමාජයක් ගොඩනැගීමට නම් වත්මන් අසාධාරණ ලෝක රටාවේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ යුතු බව බොලිවියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ ජගත් මහලේකම් බැන් කි මුන් මහතා සඳහන් කළේ ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් නියෝජනය කරන G77 කණ්ඩායම 2015 පසු ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රය සැකසීමට නිර්මාණශීලී ලෙස හවුල් විය යුතු බවයි. ශ්‍රී ලංකාවද 1964 වසරේ ජූනි මාස 15 වෙනිදා පිහිටුවා ගන්නා ලද G77 කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක්. මේ අතර මෙම සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැමීබියානු අග්‍රාමාත්‍ය හාගේගෙන් ගොබියා මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අනිසි බාහිර බලපෑම තුළ බාධක ජය ගැනීමට අප එකට එක් විය යුතු බවයි. බෑත කාලේ විදේශ මැදිහත්වීම් සිදු ඇති රටවල් පෙරටත් වඩා යහපත් වී ඇති අතර සිදු ඇත්තේ එවැනි රටවල් තවදුරටත් අවුල් වීම පවණක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. මීට අමතරව ගැටුම් අවසන් වීමෙන් පසු මෙරට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා අවතැන්නුවන් යලි පදිංචි කිරීම, සටන්කරුවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම, ළමා සෙබළුන් නිදහස් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ශ්‍රේෂ්ඨයන්ගේ විශාල වැඩ කොටසක් කෙටි කලක් තුළ ඉටු කර ඇති බව පෙන්වා දුන්නා. උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වූ බවත් ජාතික සංහිඳියාව සඳහා කොමිෂන් සභා පත් කළ බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව සාමයෙන් ජීවත් වන නමුත් රටට සතුරු බලවේග පමණක් අසතුටින් පසුවන බවයි. මෙහිදී නැමීබියානු අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපතිවරයාගේ සුබ පැතුම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක් කළ අතර මෙරටින් නැමීබියාවට ලැබී ඇති සහයෝගය පිළිබඳව ස්තුතිය පළ කළා. ජීවන වියදම හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා. බණ්ඩාරවැල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 25 වන වතුකම්කරු සංගම් මහා සම්මේලනය බණ්ඩාරවැල නගර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්ුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දවසින් දවස වැඩි වෙනවා. ජංගම දුරකථන කිව්වත් වැඩි වෙනවා. ලයිට් බිලත් වැඩි වෙනවා. වැට් වැඩි වුණාම බඩු මිල වැඩි වෙනවා. තීරබදු වැඩි වුණාම බඩු මිල වැඩි වෙනවා. දැන් බලන්න කිරිපිටි ලෝකේ අඩු වෙනවා, ලංකාවේ වැඩි වෙනවා. ඒ කිරිපිටි බොන එක හොඳ නෑ. ඉතින් එලකිරි එනකම් මේක වැඩි කරනවා. කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ අද? අද විශාල බරක් තියෙනවා. ඒ හොඳ එක පාසලක්වත් මෙයාට නෑ.
එහෙනම් නිදහස් අධ්‍යාපනයේ කප්පාදුව IMF එක එකඟ වෙලා ඒ කිවිසුම යටතේ මේ කප්පාදුව පටන් ගෙන තියෙනවා. සූර්යවැව වල්ලලින්ට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා නම් ඇයි වතුකරේ ජනතාවට මීට වඩා ගෙවල් හදන්න බැරි වුණේ කියලා අපි අහන්න තියෙනවා. දැන් මොකද කරන්නේ වතුකරේට ඇවිල්ලා කියයි ඡන්දෙ දෙන්න කියලා උදුරු ටිකක් බෙදයි සාරි ටිකක් බෙදයි අරක්කු බෝතල් ටිකක් බෙදයි. අරක්කු බෝතල් ගන්න ඕන නම් සාරි ගන්න ඕන නම් උදුරුතට ගන්න ඕන නම් වැඩ පුලියට ඡන්දෙ අලියට කියලා හිතලා වැඩ කරන්න කියලා මම කියන්න කැමතියි. ගැටලුකාරී තත්ත්වයකට පත් වූ විශ්‍රාමික පාරිතෝෂිත දීමනාව ගෙවීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල වෙනස් කිරීමකින් තොරව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ දීමනාව බැංකු ණයක් ලෙස ලබා දීමේ නව ක්‍රමයට විරුද්ධ වූ වෘත්තීය සමිති පවසන්නේ අදාළ උපදෙස් ලිඛිතව ක්‍රියාත්මක කරන ලෙසයි. විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් විශ්‍රාම පාරිතෝෂික දීමනාව බැංකු ණයක් ලෙස ගෙවීමට 4/2014 චක්‍රලේඛය මගින් වෙනස් කෙරුණා. කෙසේ වෙතත් එයට වෘත්තීය සමිති බහුතරයකින් එල්ල වූයේ දැඩි විරෝධයක්. එම තත්ත්වය මත ඊයේ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ විශ්‍රාම පාරිතෝෂික දීමනාව වෙනස් නොකර පැරණි ක්‍රමයටම ක්‍රියාත්මක කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇදවා තිබුණා. විශ්‍රාම පාරිතෝෂිකයක් ලබා දුන්නට පස්සේ මාස 24ක එයින් මාස 12ක් තමයි පෙරලා අය කළේ. ඒ වෙනුවට මේ 2014 කියන චක්‍රලේඛය මගින් ආණ්ඩුව තීරණය කළා මේක බැංකු ණයක් බවට පත් කරන්න. අපි දන්නවා ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොඩ නැගුණා. අපි ක්‍රියාමාර්ග රැසක් සූදානම් කරමින් මේ සටන තීව්‍ර කරමින් ඉදිරියට ආවේ. ඒ මොහොතේදී තමයි ආණ්ඩුවට සිදු වුණේ එනකොට හොඳ නැහැ කෙල්ල ගෙටගන් කියලා මේක පාරිතෝෂිකයේ පෙර පරිදිම ගෙවනවා කියන තීන්දුව ගන්න. මහා භාණ්ඩාගාර ලේකම්ට වාචික උපදෙස් විතරක් දීලා හරියන්නේ නැහැ. ලිඛිත වේ තීන්දුව ලබා දිය යුතුයි. මේ අහෝසි කළ චක්‍රලේඛේ වහාම නිකුත් කළ යුතුයි. ඒ චක්‍රලේඛේ නිකුත් කරන තුරු අපි අපේ සටන් අපි අපේ අරගල අත්හරින්න සූදානම් නැහැ. මේ අතර රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශීය වෘත්තීය සමිතියක මුතුවද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇදවා තිබුණා. ඔවුන් එහිදී සඳහන් කළේ විශ්‍රාම පාරිතෝෂික දීමනාව බැංකු ණයක් ලෙස ගෙවීමේ නව ක්‍රමයට විරුද්ධව ලබන 24 වෙනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි. එක්සත් ජාතික පක්ෂය තීන්දුව කරා මේ සටනට සම්පූර්ණ සහයෝගය දෙන්න. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීන්දුව දුන්නා මේ සටනට සහයෝගය දෙනවා කියලා. ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර කියන ඇමතිවරු ඔවුන් තුන්දෙනාම සහ පක්ෂ විදියටම තීන්දුව කරා මේ සටනට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඒ මොහොතේ තමයි අපි දැනගත්තේ ජනාධිපතිවරයා නියෝගයක් දීලා තියෙනවා කියලා විශ්‍රාමයට පාරිතෝෂික දීමනාව පෙර පරිදිම රජයේ සේවකයන්ට ගෙවන්න කියලා. කරුණාකරලා අපි ඉල්ලනවා පොලිමේ ඉන්න රජයේ සේවකයන්ට විශ්‍රාමයට පාරිතෝෂිකය දෙන්න. ඒ වගේම 4/2014 කියන විශ්‍රාමයට අධ්‍යක්ෂ ජෙනරාල්ගේ චක්‍රලේඛය අවලංගු කරන්න. මේ දෙක සිද්ධ වෙන්නේ නැත්නම් අපි සැලසුම් කළ විදිහටම ජුනි 24 වෙනිදා දැවැන්ත විරෝධතාවය කොළඹදී ක්‍රියාත්මක කරනවාමයි. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ සියලු නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැංවීම ඇතුළු කරුණු 11ක් සම්බන්ධයෙන් රජයට බල කරන යෝජනාවලියක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ඒකමතිකව සම්මත කරගත්තා. ඒ අද පෙරවරුවේ කොළඹදී පැවති එම පක්ෂයේ 25 වන නියෝජිත මහා සමුළුවේදී. දවසේ පුවත කොළඹ මහනගර ශාලාවේදී පැවති 25 වන නියෝජිත මහා සමුළුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිවින පුරා විසිරී සිටින සීල නියෝජිතයින් එක් වුණා. එදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සම්මත කරගත් යෝජනා 11ක් සමුළුවට ඉදිරිපත් කළේ පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතායි. එම යෝජනා අතර ඕනෑම ආගමක් ඇදීමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍යයට බල කර සිටීම, සියලු දෙනාට පිළිගත හැකි පළාත්වලට බලය බෙදීමකට පක්ෂය සහාය දක්වන අතර එම බලය බෙදීම ඍජුව හෝ වක්‍රව දුර්වල කරන ඕනෑම ක්‍රියාවකට පක්ෂය විරෝධතාව දැක්වීම, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සියලු නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නංවා ඊට අදාළ ගැටලු වලට විසඳුම් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ සමාජික රටක් ලෙස ලබා දුන් සියලු පොරොන්දු ඉටු කර එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් අකණ්ඩව කටයුතු කිරීම යන යෝජනා ඇතුළත් වෙනවා. මෙම කරුණු ඇතුළත් යෝජනාවලිය නියෝජිත සමුළුවේදී සම්මත වුණේ ඒකමතිකවයි. පසුගිය වසරේ අගෝස්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන්ද අනතුරුව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා මෙලෙස අදහස් පළ කළා. මෑත කාලේදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව ජෙනීවා මානව හිමිකම් කොමසාරිස්තුමියට ලබා දුන්නු ඒ වාර්තාව පිළිබඳව අපිට දීර්ඝ ලෙස විවේචන වලට අපි මුහුණ දෙන්න සිදු වුණා.
ඒකත් අපේ අද අපේ නියෝජිත සමුළුව සම්මත කරලා තිබෙනවා. අපි මේ රටේ නීතිවලට අනුකූලව අපෙන් කළ යුතු උපරිමය අපි කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන්. අපි නියෝජනය කරන ජන කොටස වෙනුවෙන්. අපි අත්ත කියා තියෙනවා. එහෙ කවදාකවත් අපි කිසිම දෙයක් අසත්‍ය දේවල් අපි ලබා දුන්නු වාර්තාවෙන්. දවසේ පුවත. තාත්තගේ වැරදි හොයන්න තනියම යන්න හදන පුතෙක් ඉන්නවා. ඒ පුතාගේ තාත්තා කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. කෝටි ප්‍රකෝටි ගණන් වල ණය අරගෙන සංවර්ධනය කරනවා කියලා කෑ ගහලා ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට ආණ්ඩුවපත් වෙලා මේ ආර්ථිකයෙන් කවදාවත් අපේ රටට ගොඩ එන්න බෑ. ඒක අපේ රටේ ජනතාව දැන් තේරුම් අරගනිමින් ඉන්නවා. ගමේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ගමේ ජනතාවට කරන්න ඕන දේවල් අවබෝධ කරගෙන ඒකට සල්ලි ප්‍රතිපාදන වෙන් කරලා මේ සංවර්ධනය ගමෙන් ගමට ඇවිල්ලා කරනවනම් ආයි තව මොනවද? රටේ අපි දන්නවාද සංවර්ධනයේ පාරවල් වලට විතර සීමා වෙලා. ඒ පාරවල් සංවර්ධනය කරනවා. ඒකෙන් එන කොමිස් කුට්ටිය ලොකුයි. මේක තමයි සන්දාන ආණ්ඩුව සංකේතවත් වෙන එකම දේ. පැහැදිලිව පේන්න තියෙන දේ තමයි බොහෝ ව්‍යාපෘතිවල යොදවන මුදලේ වැඩි ප්‍රමාණයක් ගමේ ජනතාව අතරට යන්නේ නැහැ. එහෙම යුගයක අද අපි ගම්වලට ඇවිල්ලා ඉල්ලන ගානට සල්ලි දෙනවා. ආපදා කළා කරන අමතුමා කියනවා මුදල් ලැබුවා කඩිනමින් සහන සපයන්න කියලා. ගම් අතුරේ ටීවී දාන් බලනවා ටීවී එකේ කියනවා දාලා පිටිකට මෙච්චර වෙන් කරා. හැබැයි ඒ ටීවී එක බලන මිනිස්සු යට වෙලා ඉන්නේ. එයාට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. UMP ශ්‍රී ලංකා කියලා ભેදයක් නැතුව හැමෝටම එන ප්‍රශ්නෙට වැඩිම පාරට බහින පක්ෂ මොකද්ද කියලා හොයලා බලන්න. විදුලි බිල වැඩි වුණත් අපි පාරේ. අස්සන්නට මිලක් නැතත් පාරට බහිනවා. අලිවට නැතත් පාරට බහිනවා. මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එවුන්සේ. මගේ පුතා දන්නවා පාර හොයාගෙන යන්න. අර පුතා කියලා කරටක් දාගෙන යන්න ඕනේ නැහැ. මටත් කියනවා නෑ තාත්තේ. මම තනියම ගියාම හොඳයි. මොකද තාත්තා එක්ක ගියොත් මට තාත්තගේ වැරද්දක්වත් හොයාගන්න බෑනේ. හැවිලෙන හිද පෞල් සෞඛ්‍ය සේවා අවුල. විරාමෙන් අනතුරුව යළිත් ප්‍රවෘත්ති. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන් සහ පෞල් සෞඛ්‍ය සේවිකාවන් අතර මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයේම නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන බවයි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන් සහ පෞල් සෞඛ්‍ය සේවිකාවන් අතර මසකට වැඩි කාලයක් පුරා අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. පැමිණීමේ ලේඛනය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මෙම අර්බුදය හටගත්තා. ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් පෞල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මේ වන විට රෝහල ඉදිරිපිට උපවාසයකද නිරතව සිටිනවා. වෛද්‍ය ආඥාපනතෙන් දරුවෙක් බිහි කිරීමේ අයිතිය ලබා දීලා තියෙන්නේ වෛද්‍යවරයෙක්ට සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට. අද පේරාදෙණිය ශික්ෂණ රෝහල තුල මේ නීතිමය අයිතිය මේ රෝහල් අධ්‍යක්ෂවරයා බලහත්කාරයෙන් හෙද නිලධාරීන් අතට අත්පත් කරලා දීලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ රෝහල් අධ්‍යක්ෂවරයා කිසිම අවස්ථාවක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කාර්යභාරය මේ මාතෘ ඒකක තුල ස්ථාපිත කිරීමට කටයුතු යොදලා නැහැ. මේ අතර පෞල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෝතිකාගාරය තුල රැඳී සිටිනවා. රජයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ හෙද නිලධාරීන් විසින් ඔවුන්ව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි. ශල්‍යාගාරයේ මව්වරුන් සීස සැත්කමින් කරලා ඒ අම්මාවරුන් නැවත චූතිකාගාරයට රැගෙන එන ස්ථානයේ තමයි අවහිරවීම සිදු කරලා තියෙනවා. යම්කිසි විදිහකින් මේ හෙද කාර්ය මණ්ඩලය මේක රැගෙන එනකොට හිතාමතාම කකුල් පටලලා මව බිමට වට්ටවලා යම්කිසි විදිහකින් උත්සාහයක් දරලා තියෙනවා මහජනතාවගේ අවධානය යොමු කර ගැනීමට. කිසිදු ආකාරයක සිරකර තබා ගැනීමක් නොමැති බව ඉතාමත් වගකීමෙන් යුතුවම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. සූතිකාගාරය පවිත්‍ර කිරීමට යයි පවසමින් ඇතුල් වෙලා හෙද කාර්ය මණ්ඩලය මොවුන්ට සූතිකාගාර පිරිසිදු කිරීමට තියෙන රසායනික ද්‍රව්‍යකින් පහර දීලා මේ මිඩ්වයිෆ්ලට මෙතනින් නිවත් කිරීමට කටයුතු සලසනවා කියලා. සූතිකාගාරයේ ආසාදන පැතිරීම වළක්වා ගැනීමට මේ කණ්ඩායමක් මෙතන රැඳිලා ඉන්න නිසා ඒ ස්ථානය පිරිසිදු කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. මම ඉල්ලීමක් කරා ඒගොල්ලන්ගේ ළඟටම ගිහිල්ලා මෙතන මේ පිරිසිදු කරගන්න නිසා නැකිටලා ඕගොල්ලෝ එළියට එන්න කියලා. නමුත් ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. රෝහල තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට බලයක් නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා සඳහන් කළා.
ප්‍රධාන විශේෂ හිතනාන්ගේ අධීක්ෂණය යටතේ තමයි පෞල් සෞඛ්‍ය සේවාවන් කටයුතු කළ යුත්තේ කියන එක තමයි සාමාන්‍ය දැනට තියෙන නීත්‍යානුකූල චක්‍රලේඛන වල තියෙන්නේ. ඒතකොට රෝහලේ අධ්‍යක්ෂක විදියට චක්‍රලේඛන ප්‍රතිවිරුද්ධව මට කටයුතු කරන්න බෑ. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය මේ අර්බුදය निराකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වන්න කියලා ලිඛිත දැනුම් දීමක් තියලා තියෙනවා. ඒ වගේම එතුමිය දන්වලා තියෙනවා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවන්න කියලා. ඒක පිළිගන්නෙත් නැතුව ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැන් රෝහල තුල දිගටම පවත්වාගෙන යනවා. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. අවිස්සාවෙල්ල සීතාවක දුම්කලහේන ශ්‍රී සුමන විහාරස්ථානයේ මිහිඳු පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. එෙහිදී පෙරහැර කරඬුව හස්තියාපිට තැන්පත් කිරීම සිදු කළේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සුරතින්. ජායල වැලිගම්පිටියේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් අසල තිබී ජීවත් බෝම්බයක් සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුවා මෝදර පාලම අසල නවතා තිබූ ට්‍රක් රථයක කුඩා ලොරියක් ගැටීමෙන් ලොරි රථයේ සිටි පුද්ගලයෙකු ජීවිතාංශයට පත් වුණා. දඹුල්ල නගරයේ අතරමංව සිටි මන්දමානසික තත්ත්වයේ පසු පිරිමි ළමුන් දෙදෙනෙකු අද දඹුල්ල පොලිස් ස්ථානයේ වෙත රැගෙන අතර පසුව පොලිස් නිලධාරීන් ඔවුන් පිරිසුදු කර ආහාර පානද සැපයුවා. කෙසේ වෙතත් අදාළ ළමුන් කතා බහ නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ අතර පොලිසිය පැවසුවේ පසුව ළමුන්ගේ පියා පැමිණ දරුවන් නිවස වෙත රැගෙන යාමට පියවරගත් බවයි. රටවටා හිරු. යුක්‍රේනයේ කිව් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ යුක්‍රේනයේ වෙසෙන රුසියානු විරෝධීන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් තානාපති කාර්යාලය ඔසවා තිබූ රුසියානු ධජය බිම හෙලීමටද කටයුතු කර ඇතැයි වාර්තා වනවා. ඒ පිළිබඳව සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. කිව් අගනුවරට රැස් වූ රුසියානු විරෝධීන් තානාපති කාර්යාලය දෙසට ගල්මුල් ප්‍රහාර දෙල්ල කර තිබෙනවා. ඔවුන් චෝදනා කරන්නේ යුක්‍රේනය දෙකඩ කිරීමට ගන්නා උත්සාහය පිටුපස රුසියාව සිටින බවයි. කෙසේ නමුත් ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කරනවා වෙනුවට යුක්‍රේන රජය සහ පොලිසිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඒ සඳහා අනුබල දී ඇති බවට රුසියාව යුක්‍රේනයට දොස් පවරනවා. ISIL හෙවත් අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය සටන්කරුවන්ගේ පාලනයට නතු වූ ඉරාකයේ උතුරු ප්‍රදේශයේ නගර කිහිපයක් යලි රජයේ හමුදා අත්පත් කරගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ එම මෙහෙයුම් සඳහා ඉරාක රජයට පක්ෂ ස්වේච්ඡා හමුදා සහ ෂියා මුස්ලිම් කණ්ඩායම්වල සහාය හිමි වී ඇති බවයි. කෙසේ නමුත් ටික්‍රිට් සහ මෝසුල් ඇතුළු ප්‍රධාන නගරවල පාලනය තවමත් ඉස්ලාමීය සටන්කාමීන් සතුව පවතිනවා. මේ අතර සටන්කාමීන්ට එරෙහි ඉරාක රජයේ හමුදාවන්ට සහාය වීම සඳහා ප්‍රහාරක ජෙට් යානා රැගත් ඇමරිකානු නෞකාවක් ගල්ෆ් මුහුදු තීරයේ වෙත පැමිණියා. ඇමරිකානු හමුදා සමග සම්බන්ධ වෙමින් එම මෙහෙයුම් සඳහා සහාය වීමට ඉරානයේද තම සෙබළුන් ඉරාකයේ වෙත යැවීමට සූදානම් බව වාර්තා වනවා. ලොව වටා හිරු. Hero Sports Corner. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. මේ තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩලු හදක් දැවී ලකුණු 415ක් ලබාගෙන සිටියා. අද මුලින්ම දැවී ගියේ රංගන හේරත්. ලකුණු දෙකක් ලබා සිටියේදී උදවා ගත්තේ ජේම්ස් ඇන්ඩර්සන්. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කළා. ඔහු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබාගත් මංගල ශතකයද මෙයයි. මැතිව්ස් දෙවී ගියේ ලකුණු 102කට. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි නුවන් ප්‍රදීප් දෙවී ගියේ ක්‍රිස් ජෝඩන්ගේ පන්දුවකට හිට් විකට් වීමෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 453කට සීමා වුණා. පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රිස් ජෝර්ඩන් කඩලු 3කින් දවා ගත්තා. මේ තරගයේ පළමුවෙන් පන්දුර පාර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩලු 9ක් දැවී ලකුණු 575ක් ලබාගෙන සිටියේදී සිය පළමු ඉනිම අතුරුවීමට තීරණය කළා. මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයින් කඩලු 3ක් දැවී ලකුණු 91ක් ලබා සිටිනවා. ලෝක කුසලාන පාපන් තරගාවලියේ තවත් තරග 4ක් ඊයේ පැවැත්වුණා. අපි දැන් සූදානම් වන්නේ ඒ ගැන තොරතුරු ඔබට කියන්නට. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදී කොලොම්බියාව සහ ග්‍රීසිය තරග වැදුණා. සී කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේදී පෙරලිකාර ජයක් වාර්තා කරන්නට සමත් වුණේ කොලොම්බියාවයි. තරගයේ 5 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට පළමු ගෝලය ලබා දෙන්නට කොලොම්බියාවේ පැබ්ලෝ ආමෙරෝ සමත් වුණා. එය පළමු වර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වුණු එකම ගෝලයයි. තරගයේ 58 වන මිනිත්තුවේදී කොලොම්බියානු ක්‍රීඩක ටියෝෆිලෝ ගුටියරාස් සිය කණ්ඩායමට දෙවන ගෝලය හිමි කර දුන්නා. තරගයේ අතිරේක කාලයේදී ජේම්ස් රොඩ්රිගස් කොලොම්බියානු කණ්ඩායමේ තුන්වන ගෝලය වාර්තා කළා. කෙසේ වුවත් මේ තරගයේදී ග්‍රීසියට එකදු ගෝලයක් හෝ ලබා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව මේ තරගය කොලොම්බියාව ජයගත්තේ ගෝල 3-0ක් ලෙස. උරුගුවේ රාජ්‍යය සහ කොස්ටාරිකා අතර තරගය පැවැත්වුණේ ඩී කාණ්ඩය යටතේයි. මේ තරගයේ පළමු ගෝලය වාර්තා වුණේ තරගයේ 24 වන මිනිත්තුවේදී. එහිදී උරුගුවේ කණ්ඩායමට ලැබුණු දඬුවම් පාරක් සාර්ථක කරගන්නට එඩින්සන් කවාරි සමත් වුණා. තරගයේ පළමු වර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වුණු එකම ගෝලයද මෙයයි. 54 වන මිනිත්තුවේදී කොස්ටාරිකා කණ්ඩායමේ ජොෙල් කැම්බල් සිය කණ්ඩායමට පළමු ගෝලය ලබා දුන්නා. ඉන් මිනිත්තු 3ක් ගත වූ තැන කොස්ටාරිකාවට තවත් ගෝලයක් ලබා දුන්නේ ඔස්කාර් ඩුවාටේ. මාකස් යුරේනා කොස්ටාරිකා කණ්ඩායමට ගෝලයක් ලබා දුන්නේ තරගයේ 84 වන මිනිත්තුවේදී. ඒ අනුව මේ තරගය ගෝල 3-1ක් ලෙස ජය ගන්නට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට හැකි වුණා. ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ තරගයකදී ගෝල 2කට වැඩියෙන් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. ඩී කාණ්ඩයේ තවත් තරගයක් පැවැත්වුණා එංගලන්ත කණ්ඩායම සහ ඉතාලිය අතර. මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඉතාලියේ ක්ලව්ඩියෝ මාකිෂියෝ. ඒ තරගයේ 35 වන මිනිත්තුවේදී. එම ගෝලයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් එංගලන්ත ක්‍රීඩක ඩැනියල් ස්ටේජ් තරගයේ 37 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට ගෝලයක් ලබා දුන්නා. ඒ අනුව පළමු වර්ධය අවසන් වුණේ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සිටියදී. ඉතාලි කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කර දුන්නේ මාරියෝ බලොටෙලි. ඒ තරගයේ 50 වන මිනිත්තුවේදී. ඒ අනුව මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළ ඉතාලි ක්‍රීඩකින් මේ තරගයේදී එංගලන්ත කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළා. ආසියානු පාපන්දු ශූරීන් වන ජපානය සහ අයිවරි කෝස්ට් රාජ්‍ය අතර තරගය පැවැත්වුණේ සේ කාණ්ඩයේ තරගයක් ලෙස. තරගයේ 16 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ කේසුකේ හොන්ඩා ජපාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. මේ ගෝලය ඔවුන්ට පළමු වර්ධයේ පෙරමුණ ගන්නට දිවහල් වුණා. නමුත් දෙවන අර්ධයේදී අයිවරි කෝස්ට් ක්‍රීඩකින් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුණා. 64 වන මිනිත්තුවේදී ඔවුන් සිය පළමු ගෝලය වාර්තා කළා. එහි හිමිකරුවා වුණේ විල්ෆ්‍රෙඩ් බොනි. තරගයේ 66 වන මිනිත්තුවේදී අයිවරි කොස්ට් කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ගෙවිනිචෝ ජපානය සමග පැවති මේ තරගයේදී සිය කණ්ඩායමට ගෝල 2-1ක විශිෂ්ට ජයක් හිමි කර දුන්නා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ තවත් තරග 3ක් අද පැවැත්වෙනවා. අද මුලින්ම තරගබිමට පිවිසෙන්නේ ස්විට්සර්ලන්තය සහ ඉක්වදෝරයයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. හෙට අලුයම 12:30ට පැවැත්වෙන්නේ ප්‍රංශය සහ හොන්ඩුරාස් අතර තරගයයි. අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3:30ට ආජන්ටිනාව සහ බොස්නියාව තරගබිමට පිවිසෙනවා. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය වෙන්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි කමිමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.